අපි අලිත් සජීව වුණ කියනවා සියත පිළිසඳර සමගින් අපි අද දවසේදී අපේ මෙදිරියට ආරාධනා ලබා දුන්නා ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති නීතිඥ එරන්ද වැලියන්ගේ මහත්මයාට බොහොම ගෞරවයෙන් ආරාධනා පිළිගන්න වැඩසටහනට අයබෝවන්. මොකක් කාලෙකින් අපි මුණ ගැහෙනවා. ඔව්. අද දවසේ දැන් අපිට කතා බහ කරන්න තියෙන්නේ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විශේෂයෙන්ම ඔබ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා විදිහට අපි තරුණයන් පිළිබඳව අවස්ථා ගන්නවකදී විවිධ දේවල් කතා බහ කරලා රටේ තාරුණ්‍ය වෙනුවෙන් ඔබත් බොහෝ දේවල් කරපු කෙනෙක් විදිහට වර්තමානයේ තාරුණ්‍යයේ ලොකු පිවිදීමක් තියෙනවා. ඒක රට ලෝකෙම කතා බහ කරන තැනකට ඇවිල්ලා තියෙනවා. මේ වෙනසත් එක්ක මොන වගේ අදහසක්ද තියෙන්නේ ලංකාවේ තාරුණ්‍ය ගැන? ලංකාවේ තාරුණ්‍ය ගැන ඉතාමත් ලොකු ආඩම්බරයක් තියෙනවා. ලොකු සතුටක් තියෙනවා. මොකද ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ වගේ පුරවැසි පිබිදීම, පුරවැසි අරගලයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පුරවැසි අරගලයේ නායකත්වය අරන් තියෙන මේ රටේ තරුණ කණ්ඩායම. අද ගෝල්ෆේස් අරගලය ගත්තත් ලංකාවේ සෑම ප්‍රදේශයකම අරගල ගත්තත් ඒ සෑම තැනකම තරුණයා තමයි මූලිකත්වය ගන්න, නායකත්වය ගන්න. ඒ වගේ මේකේ තියෙන විශේෂත්වය තමයි තරුණයා දේශපාලන පක්ෂයක් හෝ ජාතියක් හෝ ආගමක් හෝ කුලයක් පිළිබඳව නෙමෙයි සටන් කරන්නේ. ඔවුන් සටන් කරන අපේ රට වෙනුවෙන්, අපේ රටේ අනාගතය වෙනුවෙන්, මේ සිස්ටම් එක වෙනස් කරන්න කියලා. එතනදී මම හිතන්නේ පොදු අරමුණකට සියලු දෙනා එකතු කරගන්න රටේ ලක්ෂ 220 ඒ අරමුණ සඳහා යොමු කරගන්න වගේම ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයනුත් ඒ අරමුණ කරා යොමු කරගන්න මේ රටේ තරුණයෝ නිර්මාණශීලී වෙලා තියෙනවා. ඒක විශේෂත්වයම තරයි තරුණයෝ අද ආවේගශීලී නැතුව තරුණයෝ අද අරගල කරන්නේ නිර්මාණාත්මකව. තරුණයෝ අද අරගල කරන්නේ ආදරය, කලාව, සංගීතය මේ සියල්ල ඒක රාශී කරගෙන මම හිතන්නේ ඒක තමයි සුවිශේෂත්වය. ඉතින් ඒ නිසා මේ රටේ තරුණයන්ට අවුරුදු 5ක වගේ කාලයක් ජාතික තරුණ සභාවේ මට නායකත්වය ලබා දෙන්න පුළුවන් වුණා. මම ඒකෙත් දැක්කා මේ රටේ තරුණයන්ගේ හැකියාව, ශක්තිය. ඒ නිසා ඒ තරුණයෝ අද පාරට ඇවිල්ලා මේ රට වෙනුවෙන් කරන අරගලයේ සම්බන්ධයෙන් තියෙන ලොකු ආස්වාදයක්, ලොකු ආඩම්බරයක්. දැන් අද දවසේ පුවත්පත් ගණනාවකත් මේ අරගලය පිළිබඳව වාර්තා කරලා තියෙනවා. හැමදාමත් වගේ පහුගිය දවස්වලත් ප්‍රධාන ප්‍රවෘත්තින් අතර එකතු වෙච්ච කාරණාවක් තමයි අරගලය කියන කාරණාව. නොනිදන අරගලයට අද දින 17ක් කියලා අද දවසේ දෙවෙනි පුවත්පතත් වාර්තා කරලා තියෙනවා. අපේ පුවත්පත් විශේෂඥතුත් මේ පිළිබඳව අපි කතා බහ කරා. දැන් මේ අරගලයට එකතු වෙන බොහෝ පිරිසක් ඉන්නවා. රට වටෙන්ම ලෝකයේ බොහෝ රටවල් වලින් ශ්‍රී ලාංකිකයින් එකතු වෙනවා. ළඟදිම දවසක එහෙම නැත්නම් අදද හෙටද නුවර ඉඳලා අරගලයක් පටන් ගන්න සූදානම් වෙන ගම පාගමනක් වෙන සූදානම්. ඔව් මම හිතන්නේ මේ පුරවැසි අරගලයට ලංකාවේ විවිධ විපක්ෂීය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම විවිධ වෘත්තීය සමිති සහයෝගය ලබා දෙනවා. ඒ වගේම විවිධ විශ්වවිද්‍යාල කණ්ඩායම් සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ස්වාධීන කණ්ඩායම් හා විවිධ ආගමික හා විවිධ නායකයන්ගෙන් සමන්විත කණ්ඩායම් ඒ සහයෝගය ලබා දෙනවා. ඒ සහයෝගයත් එක්ක තමයි මේ අරගලයේ ශක්තිමත්භාවයේ තීව්‍ර වෙලා අපිට අවශ්‍ය වෙනස්කම් ටික ඉටු කරගන්න පුළුවන් වෙන. ඒ නිසා මම හිතන්නේ අද වෙනිට මේ රටේ ප්‍රධාන විපක්ෂ වෙන සමගි ජන බලවේගය මහනුවරින් මේ අරගලයට, මේ පොදු පුරවැසියන්ගේ අරගලයට ශක්තියක් වීම සඳහා පාගමනින් ඒ විරෝධතාවය ආරම්භ වෙනවා. මේ පළවෙනිදා කොළඹට ඇවිල්ලා ඒ විරෝධතාවය තවදුරටත් ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතන්නේ මෙහිදී පාට පක්ෂ භේදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. රටේ ඉන්න සියලු දෙනා මේ අරගලයට අනිවාර්යෙන් සහයෝගය ලබා දිය යුතුයි. දැන් මේ විවිධ කාරණා විවිධ විදිහට එකතු වෙනකොට දැන් මම මව්බිම පොත්පතේ අද දවසේත් වාර්තා කරනවා ගෝඨා මහින්ද එක්ක ඩීල් දාලා ආණ්ඩුව හදන්න මේ සජිත් නැහැ කියලා. දැන් විවිධ පක්ෂ වලින් විවිධ අදහස් එකතු වෙනකොට දැන් කොහොමද ඔබ තාරුණ්‍යයේ ඉන්න කෙනෙක් විදිහට සහ මේ රටේ යම්කිසි වැදගත් වූ තැනක බොහෝ දේවල් කරපු කෙනෙක් විදිහට හෙට දවස පිළිබඳව මොන වගේ බලාපොරොත්තුවක්ද තියාගෙන ඉන්නේ? මම හිතන්නේ අපි මහා පොළවේ අරගල කළ යුතුයි. අපි මහා පොළවේ අපේ විරෝධතා දැක්විය යුතුයි. අපි අපේ ඉල්ලීම් ඉල්ලිය යුතුයි. හැබැයි අපි තේරුම් ගන්න ඕන සත්‍ය තමයි ලංකාවේ ඉන්න ලක්ෂ 220ම පාරට බැස්සට ඒ ඉල්ලන සියලුම ඉල්ලීම් ඉටු කරගන්න වෙන්නේ අවසානයේ පාර්ලිමේන්තුවේ. එතකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ට අපි දැන් ඔක්කොම බැන්නට අපි කැමති වුණත් අකමැති වුණත් අපේ ඡන්දෙම තමයි මොවුන් සියලු දෙනා පත් උනේ. ඒ නිසා අපිට මේ වෙලාවේ තවත් ඡන්දයකට යන්න පුළුවන් වටපිටාවක් ආර්ථික පරිසරයක් අපේ රටේ නැහැ. ඒ නිසා අපි මේ කරන ඉල්ලීම් පාර්ලිමේන්තුව තුලින් ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය බලපෑම තෙරපීම තමයි අපි සිදු කළ යුත්තේ. මම හිතන්නේ ඒකේ මේ වෙනින්ටත් අපි විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් මේ අරගලයේ තුලින් ලබා ගත්තා. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයේ දැන් රාජපක්ෂවරු කවුරුත් නැහැ. ඒත් එක්කම මහ බැංකුවේ අධිපතිවරයා ඉල්ලා අස්ුණා. ඒ වගේම මහ බැංකුවට හොඳ අධිපතිවරයෙක් පත් වුණා. ඒ වගේම මේ වෙනිට දේශපාලනික වශයෙන් රාජ්‍ය සේවයට හා නිකුත් තැන්වලට කරන බලපෑම් අඩු වෙලා තියෙනවා. අපි දකිනවා සෑම තැනම ස්වේච්ඡාවෙන් පුද්ගලයෝ වැඩ කරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා මේ අරගලයේ අවසාන ප්‍රතිඵලය අපිට ළඟා කර ගැනීම සඳහා මේ පාර්ලිමේන්තු කණ්ඩායම අපි මෙහෙයවිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය බලපෑම් කළ යුතුයි. ඒක ඉතාමත්
ඊටමත් හොඳ ලක්ෂණයක් හැටියට තමයි මේ අරගල භූමියේ හා ලංකාවේ ජනතාවගේ විශේෂ ඉල්ලීමක් වෙච්ච ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ නැවත වතාවක් සංශෝධන සහිතව බලාත්මක කරන්න ඉල්ලීම සිදු කරා. ඒක පුරවැසියන්ගේ දේශපාලන පක්ෂවල ඉල්ලීමක්. මම හිතන්නේ 20 ගෙනාපු අමාත්‍යවරුන්ටම අද 19 21 හැටියට ගේන්න වෙලා තියෙනවා. 20ට අත උස්සපු පාර්ලිමේන්තුවේ කණ්ඩායමටම අද 21කට අත උස්සන්න වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකම මේ අරගලයේ ලැබුව අපි ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා අපි දැක්කා ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ඒ සඳහා කැබිනට් තව අනු කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා සති කිහිපයක් ඇතුළත 21 වෙනි සංශෝධනයේ 19ට අවශ්‍ය තවත් හරවත් සංශෝධනත් සමග පැමිණෙයි කියලා. ඒක අපි ලැබු විශාල ජයග්‍රහණයක්. මොකද ඒ අලුත් සංශෝධනත් එක්ක අපේ රටේ ජනතාව ඉල්ලන විගණනය හා අපේ රටේ ජනතාව ඉල්ලන ඒ නිදහස් ස්වාධීන රාජ්‍ය සේවය අපිට ලබා ගන්න පුළුවන්. නිසා අපි කියන්නේ නෑ අපි ඉල්ලන දේ 100ක් එකපාර අපිට ලැබෙනවා කියලා. හැබැයි අපි කොටසින් කොටස පියවරෙන් පියවර ඒ සඳහා ගමන් කරොත් එහෙම අපිට ඒ බලාපොරොත්තු වෙන වෙනස කරා යන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ අපේ ගෝල් ෆේස් පිට්ටනි අරගල කරන කණ්ඩායම වගේම රටේම අරගල කරන කණ්ඩායමේ වගකීම විය යුත්තේ අපි ඉල්ලන මේ දේවල් ඒ නීති රීති පාර්ලිමේන්තුව තුලින් සම්මත කර ගැනීම සඳහා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය බලපෑම සිදු කිරීම. දැන් මේ නැගෙන චෝදනාවක් තමයි කොයිතරම් අරගල කරත් මේක මේ විදිහට කෑ ගහනවා එකතු වෙනවා හැබැයි මෙතන නායකත්වයක් ගන්නේ කවුද කියන කාරණාව සහ මේක පාර්ලිමේන්තුවට ගෙන යන්න ඕන. එහෙම නැත්නම් යම් ඉල්ලීමක් කරලා පාර්ලිමේන්තුවට මේ පිරිසගේ නියෝජිතයන් යම් පිරිසක් ගිහිල්ලා මේ පිළිබඳව කතා බහ කරලා මොන හරි පිළිවෙලකට මේ කටයුතු සිද්ධ වෙන්න ඕන කියන කාරණා. මේ පිළිවෙලක් නැහැ කියන කාරණාවට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? මෙහෙම ඔය අරගලවලට විරුද්ධ හා තාමත් අරගලයට අකමැති කණ්ඩායමක් මේ ආණ්ඩුව තුළ ඉන්නවා. මේ විශේෂයෙන්ම පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම ඉන්නවා. හොඳම උදාහරණය තමයි මේ රටේ ලක්ෂ 220න් 90ක් විතර මහින්ද රාජපක්ෂට කියනවා තනතුරෙන් ඉවත් වෙන්න කියලා. අපි දන්නවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මේ දේශපාලනික වශයෙන් මේ රටේ නායකත්වයට පත් වෙච්ච දවසේ ඉඳලා තමන්ගේ කාල්ටන් නිවසේ පොයදාට බණ වැඩසටහනක් ක්‍රියාත්මක වුණානේ. එතකොට එතෙන්ට වැඩිය ස්වාමීන් වහන්සේලා හැම දිනයකම බණ දේශනා කළා අවසානයේ ඒකේ අවසාන හරය තමයි අතහරින්න පුරුදු වෙන්න කියලා. හැබැයි මෙච්චර අතහරින්න කියලා තමන්ගේ ගෙදෙට්ට කියලා අවුරුදු ගාණක් තිස්සේ බණ කියපු ඒ වැඩසටහන් කරපු මහින්ද රාජපක්ෂට අද මේ අතහරින්න බැරි වෙලා ඉන්නවා. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේ රාජපක්ෂවරු කොච්චර පෙරේතයෝද කියලා. ඒ නිසා මං හිතන්නේ පෙරේතකමත් එක්ක තමයි මේ අරගලේ ඉන්න තරුණයන්ට යම් යම් ආකාරයේ උසුළු විසුළු කරන්නේ. ඒ නිසානේ අපි දැක්කේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියන එන්න මං තරුණයොත් එක්ක තාමට දුවන්නත් පුළුවන් කියලා. හැබැයි තරුණයෝ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගේ ඉදිරියට ගිහලා කිව්වා මේ මහින්ද අගමැතිතුමා එන්න අපි දුවන්න ඇවිල්ලා තියෙන්නේ කියලා. හැබැයි උල් කටු වලින් සමන්විත බැරිය ඉදිරි දාලා හමුදාව පොලිසිය දාලා තරුණයන්ව මර්ධනය කරන්න තමයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමා උත්සාහ කරේ. ඒ නිසා මං හිතන්නේ අර 2010 විශාල මාධ්‍ය කැම්පේන් වලින් මීඩියා කැම්පේන් වලින් සංවේදී නායකයා ලෙස නිර්මාණය කරපු මහින්ද රාජපක්ෂ කොච්චර අසංවේදීද කියලා අපිට දැන් පේනවා ඔහුගේ ප්‍රතිචාර වලින්. ඒ නිසා මම හිතන්නේ මේ අරගලයේ ඉන්න තරුණයෝ මේ අරගලයේ ඉන්න ජනතාවට කොච්චර උසුළු විසුළු කරත් ඔවුන් මේ වෙනුවට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ. හැබැයි මම පුද්ගලිකව විශ්වාස කරනවා ඒ ජයග්‍රහණය හුදෙක්ම රාජපක්ෂවරු මේ දේශපාලනයෙන් අයින් කළා විතරක් අපි නවත්වන්න හොඳ නැහැ. එතෙන්ට ලඝු කරන්න හොඳ නැහැ. අපි පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙන සියලු වෙනස්කම් මෙතනින් ලබා ගන්න ඕනේ. විශේෂයෙන්ම 21 වෙනි සංශෝධනයේ ගේන වගේ මෙතනින් එහාට ගිහිල්ලා විධායක ජනාධිපති ධූරය ඉදිරි කාලයේ දිගු කාලීනව ඉවත් කර ගැනීම වැඩපිළිවෙලක් අපි ගේන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ රටේ ජනතාව මේ පාර්ලිමේන්තුව කෙරෙහි විශාල අප්‍රසාදයකින් තියෙන. ඒ කියන්නේ 225ම එපා කියන්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ඇයි මේ රටේ ජනතාව පාර්ලිමේන්තුව කෙරෙහි මෙවැනි අප්‍රසාදයක් තියෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ජනතාව දුක් විඳින්දී පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු මැති ඇමතුරු සැප විඳිනවා කියලා තමයි ජනතාවගේ මතය තියෙන්නේ. එහෙනම් ඒ සුවිශේෂී වරප්‍රසාද අනිවාර්යෙන් මන්ත්‍රීවරුන්ගෙන් ඇමතිවරුන්ගෙන් ඉවත් කරන්න ඕන. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන බලපත්‍රය ඉවත් කරන්න ඕනේ. ඒ වගේම මන්ත්‍රීවරුන්ට ලබා දෙන විශ්‍රාම වැටුප ඉවත් කරන්න ඕනේ. මන්ත්‍රීවරුන්ට ලබා දෙන ඉන්ධන හා දුරකථන හා මුද්දර වෙනුවෙන් ලබා දෙන අමතර දීමනා ඉවත් කරන්න ඕනේ. ඒ වගේම තමයි මන්ත්‍රීවරුන්ට සුවිශේෂී ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ. අපේ ඡන්දයෙන් අපේ බදු මුදලින් ගිහිල්ලා අපිට සේවය කරන්න තවත් පොලිසිය නිලධාරීන් වුණ ආරක්ෂා කරන්න අවස්ථාවක් නැහැ නේ. ඒ වගේම තමයි මැති ඇමතුරු ගත්තොත් එහෙම ඔවුන්ට අමාත්‍යංශයෙන් එක නිල රථයක් ලබා දුන්නාම ඇති.
ඔවුන්ගේ කාර්ය මණ්ඩලය කියලා වෙනත් කාර්ය මණ්ඩල විශාල වශයෙන් අපිට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අමාත්‍ය කැබිනට් ඇමතුරුන්ට සුවිශේෂී ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේත් නැහැ. කැබිනට් ඇමතුරුන්ට වෙනත් විශේෂ වරප්‍රසාද හා දිරිදීමන අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ වගේම නිල නිවාස අවශ්‍ය වෙන්නේත් නැහැ. දැන් නිල නිවාස දීලා ඒ වලට අවශ්‍ය විදුලිය, වතුර අනේ මේ සියලු දේ අපේ මුදල් වලින් ලබා දෙන්නේ. ඒ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි අපේ ඡන්දෙන් යන්නේ. අපේ බදු මුදල් මේ වේදම් කරන්නේ. ඒ නිසා මං කියන්නේ අන්න ඒ වරප්‍රසාද ටික අයින් කරොත් එහෙම මේ රටේ ජනතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ඇමතුරුන්ට ඇඟිල්ල දික් කරන්න බෑ. අන්න ඒ වරප්‍රසාද ටික අයින් කරාම මේ රටේ ජනතාව මන්ත්‍රීවරු හැමතිවරු විශ්වාස කරනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපේ රටේ රීදුරු රැකියාවක් ලබා ගන්නත් රාජ්‍ය සේවයේ 6.2ක් තියෙන්න ඕනේ. ගණනුත් සමත් වෙන්න ඕනේ. කළමනාකාර සහකාර රැකියාවක් ලබා ගන්න උසස් පෙළ තියෙන්න ඕනේ. ගණන් සිංහල සම්මානයක් තියෙන්න ඕනේ. එතනින් එහාට තනතුරක් ලබා ගන්න උපාධියක් තියෙන්න ඕනේ. හැබැයි මේ ඔක්කොම පාලනය කළ රටේ ලක්ෂ 220 නියෝජනය කළ පාර්ලිමේන්තුවෙන් 225ට කිසිදු අධ්‍යාපන සුසුකම් බලන්නේ නැහැ. මම මේකෙන් කියන්නේ අධ්‍යාපන සුසුකම් මත තමයි මේ සියල්ල තීන්දුව තීරණය වෙන්නේ කියලා. හැබැයි අපේ රටේ අනාගතය තීන්දුව තීරණය කරන අපේ රටේ ආර්ථිකයේ තීන්දුව තීරණය කරන අපි වෙනුවෙන් නීති සකස් කරන කණ්ඩායමට අනිවාර්යෙන් අවම අධ්‍යාපන සුසුකමක් තියෙන්න ඕනේ. ඒ වෙනුවෙනුත් අපි හඬ නගන්න ඕනේ. අන්න ඒ වෙනස්කම් ටික අපි අනිවාර්යෙන් දේශපාලන ශාස්ත්‍රය තුල ඇති කරන්න ඕනේ. හැබැයි එතනින් විතරක් මේක නවතින්න බෑ. ඒ වෙනස්කම් ටික ඇති කරපු ගමන් රටේ ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති වෙන විශේෂයෙන්ම මේ රටේ රාජ්‍ය සේවකයාගේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය පියවර අපි අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද අපේ රටේ ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලය මොන තීන්දුව තීරණ ගත්තත් අවසානයේදී ඒ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය සේවය මගින්. අපි මේ රටේ බහුතරයක් ජනතාව වගේම දේශපාලඥයෝ හැමදෙස්සම කියන දෙයක් තමයි රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියලා. ලක්ෂ 16කට වැඩි රාජ්‍ය සේවය ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වෙනුවෙනුත් අපි අනිවාර්යෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. හොඳයි අපි අලිත් සජීව බොමුණ කියනවා සිත පිළිසඳර සමගින් රටම යම් කිසි අර්බුදකාරී තත්වයක ඉන්නකොට අද දවසේ අපේ ආරාධනාවට අපි සාකච්ඡාවට අපි අද දවසේදී ආරාධනා කළේ තරුණ සේවා සභාව හිටපු සභාපති නිත්‍යනන්ද වැලියන්ගේ මහත්මයාට ඔබත් එක්ක කතා කරනකොට විරාමයට යන්න පෙර ආතු අපි ටිකක් විශේෂ තැනක හිටියේ. හැබැයි මේ කියපු කාරණාත් එක්ක අමාත්‍ය මණ්ඩල තුල නිලධාරීන්ගේ ජනාධිපතිවරයාගේ සිට සියලු තැන්වල වෙනස් වීම වෙන්න ඕන කියන කාරණාව සහ ඒ වෙනුවෙන් මොකද්ද කරන්නේ සහ කෙරෙන්නේ කියන කාරණාව අපි කතා බහ කරමින් හිටියා. හැබැයි මේ සියලු තැන් එක කතා කරනකොට රාජ්‍ය ආයතන පිළිබඳවත් අපිට අවධානය යොමු නොකර බෑ. එතන සිදුවෙන දේවල් පිළිබඳව කතා කරොත් එහෙම අපිට වැඩසටහන් ගණනාවක් කතා කරන්න දේවල් තියෙයි. මේ වෙනසක් ඇති කරගන්නව නම් අපි මොනවද කරන්න ඕන? මම ඒකයි කිව්වේ මේ අරගලේ අරමුණ පාර්ලිමේන්තුවට දේශපාලන නායකයන්ට පමණක් ලඝු කරන්න හොඳ නැහැ කියලා. ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රටේ රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15කට වැඩි ඉන්නවා. ඔවුන්ගේ කාර්යක්ෂමතාවය මම හිතන්නේ මේ වෙනකොට 30ක් 35ක වගේ ප්‍රමාණයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක පූර්ණ කාලීන 100% දක්වා අපි වර්ධනය කරගත යුතුයි. ඒ සඳහා අපි අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා හැමතිස්සෙම උන්ට අවශ්‍ය පුහුණුව හා උන්ට අවශ්‍ය ඒ දැනුම ලබා දීලා ඒ පූර්ණ සහයෝගය ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි රාජ්‍ය සේවයේ ඔය අල්ලස් ලබා ගැනීම ඇතුළු රාජ්‍ය සේවයට ගියාම අපේ සාමාන්‍ය පුරවැසියන්ට වැඩක් කරගන්න බෑ. ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද නගර සභාවද රෝහලද වෙනත් ඕනෑම අමාත්‍යාංශයක් වුණාම එහෙමයි. සමහරක් වෙලාවට බොහොමයක් තැන්වලට ගියාම මේ අදාළ පුද්ගලයන්ට කුමන හෝ ආකාරයක දෙයක් ලබා දුන්නොත් තමයි මේ වැඩේ කෙරෙන්නේ. අන්න ඒ දේවල් අපි සම්පූර්ණයෙන් වෙනස් කරන්න. ඒත් එක්කම මේ රටේ රාජ්‍ය ආයතන 550කට ආසන ප්‍රමාණයක් තියෙනවා ආණ්ඩුව විසින් නඩත්තු කරන. හැබැයි මේ අපේ රටේ දැන් වෙනස් කරන ආර්ථික ප්‍රතිසංස්කරණවලදී ප්‍රධාන වශයෙන් මර්මස්ථානයක් බවට පත් වෙන මේ රාජ්‍ය ආයතන වල ප්‍රතිසංස්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණයට අපි ලක් කරන්න ඕනේ. විශේෂයෙන් අපිට මතකයි මීට දශක කිහිපයකට පෙර අපි ටෙලිකොම් ආයතන මේ වගේ ප්‍රතිසංස්කරණයට ලක් කරා. අද ටෙලිකොම් ආයතනයෙන් කිසිදු පාඩුවක් ලබන්න තු ලාභ ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ දන්නවද 2021 ජුලි මාසය වෙනකොට මේ වර්ෂය සඳහා පෙට්‍රෝලියම් එකේ අලාභය බිලියන 61ක්. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ අලාභය මිලියන 900ක්. ජල මණ්ඩලයේ අලාභය මිලියන 800ක්. ඒ වගේම ගමනාගමන මණ්ඩලයේ අලාභය බිලියන 3.2ක්. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අලාභය බිලියන 21ක්. ඒ වගේම මට තප්පරයක් දෙන්න. ඔබ දන්නවද දිනකට මේ ආයතන හතරයි තව සතසොයි එකතු වුණාම දිනකට ඒ ආයතන පහෙන් විතරක් අලාභය මිලියන 380ක් ලක්ෂ 3800ක් අලාභය සිදු වෙනවා. එතකොට මේ අපේ මහජනතාවගේ බදු මුදල්. එතකොට ඒවා රටේ අධ්‍යාපනයේ සෞඛ්‍යයට සංවර්ධන යොමු කරනවා වෙනුවට දිනකට අර ආයතන පහේ පාඩුව පරිමහ ගන්න විතර ලක්ෂ 3800ක් අපි ඔකට යොමු කරන්න ඕනේ. දැනට මේ රටේ රාජ්‍ය ආයතන ට්‍රිලියන 13.5ක් ණය විතරක් අරන් තියෙනවා.
මේක තමයි අපේ රටේ ආර්ථික හා මේ දේශපාලන සමාජීය අර්බුද වලට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ. ඒ නිසා එක පැත්තකින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වර්ධනය කරනවා වගේම අනිත් පැත්තකින් මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරලා මේ රාජ්‍ය ආයතන අඩුම තරමේ ලාභ ලබන එක කෙසේ වෙතත් පාඩු ලබන එක නැවැත්වීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. මම හිතන්නේ මේ වෙනුවෙන් මේ අරගලය අනිවාර්යයෙන්ම අපි මෙහෙවිය යුතුයි. දැන් පසුගිය දවසක අපේ වැඩසටහනට ආපු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කියපු කතාවක් විශ්වවිද්‍යාලයේ දරුවොත් එක්ක චාරිකාවක් යන්න අවශ්‍ය අවස්ථාවකදී වාහනය තියෙන බස් එක ගෙනියන්න ඩ්‍රයිවර්ට කතා කරනකොට ඩ්‍රයිවර් අධිමති කරනවා. ඇයි කියලා හොයලා බලනකොට ඩ්‍රයිවර්ට ලයිසන් එක නැහැ. ඔය වගේ ඒ තත්ත්වය ටිකක් එහාට හොයලා බලනකොට ඒ වගේ 17 දෙනෙක් ඉන්නලු ලයිසන් නැතුව ඩ්‍රයිවිං වලට ආපු සේවකයෙක්. පැහැදිලිවම මේ රාජ්‍ය සේවයේ තියෙන බරපතල දුර්වලතාවයක් මේක. මොකද මේ රටේ දේශපාලඥයෝ ඒ අමාත්‍යංශ වලට පත් වෙනකොට Tamanට ඡන්දය ජයග්‍රහණය කිරීම සඳහා සහයෝගය ලබා දුන්න කණ්ඩායම් තමයි රැකියාව වලට යොමු කරන්නේ. උදාහරණයක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගත්තොත් එහෙම අපේ නිමල් සිරිපාල ඇමතුමා ඉන්න කාලේ බදුල්ලෙන් තමයි වැඩිම ප්‍රමාණය ආවේ. මෛත්‍රීපාල සිරිසේන ඇමතුමා ඉන්න කාලේ වොළොන්නරුවෙන් තමයි වැඩිම ප්‍රමාණය ආවේ. පවිත්‍රා දේවන්‍යාරච්චි ඇමතුමී ඉන්න කාලේ රත්නපුරින් තමයි වැඩිම ප්‍රමාණය ආවේ. දැන් මේ කියපු කාරණාවන් සියල්ලටම අපිට සමහර විට එක තැනකට විතරක් ඇඟිල්ල දික් කරන්න බෑ. මේ වසර ගණනාවක් තුළ බලයට ආපු සියලු තැන්වල මේ වැරද්ද වෙලා තියෙනවා. මේක එහෙමනම් අදින් හෙටින් අවසන් කරන්න මොකක්ද කරන්න ඕන? මම හිතන්නේ අපිට අතීතය වෙනස් කරන්න බැරි වෙයි. හැබැයි අපිට අනාගතය වෙනස් කරන්න අපි වර්තමානයේ සඳහා අවශ්‍ය පියවර ගන්න ඕනේ. ඒ අනාගතය වෙනස් කිරීමේ වර්තමානයේ පියවර තමයි පුරවැසි අරගලයේ හැටියට මේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අරගලයේ අපි ජයග්‍රහණ හැටියට මම ඊට පෙර කිව්වා වගේ මහ බැංකු අධිපතිවරයාගේ ඉඳ කැබිනට් මණ්ඩලයේ සිට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දක්වාගේ දිවිලා තියෙනවා. එතකොට මේ අරමුණ අපි ඔය අඳුරගත්ත දුර්වලතා අඩුපාඩු සම්පූර්ණයෙන්ම මගහරවා ගැනීම දක්වාම මේ අරගලයේ අරමුණු අපි ගෙනියන්න ඕන. මම හිතන්නේ ඒකෙදි මම ඉස්සෙල්ලා කිව්වාගේ දේශපාලඥයන්ගේ ඒ වරප්‍රසාද අයින් කළා, ඒ වගේම පාර්ලිමේන්තුවර වක්කේන අමාත්‍ය මණ්ඩලයක් හා මන්ත්‍රීවරු නිර්මාණය කළා, විධායක ජනාධිපතිවරයාගේ ධූරය අයින් කළා, ඒ බලතල කප්පාදු කළා, ඒ වගේම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩි කළා, විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළා. ඒත් එක්ක මේ සියල්ල මේ හැමදේම මේ විදිහට වෙනකොට මේ රටේ පුරවැසියන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන. අද ගෝල්ෆේස් පිට්ටනිය අපේ තරුණයෝ ආඩම්බරයෙන් කියනවා කිසිදු කොල කෑල්ලක් බිම දාන්නේ නැහැ කියලා. Taman කඩන වතුර බෝතලේ උඩ තියෙන ප්ලාස්ටික් කොලේ පවා සාක්කුවේ දාගෙන ගෙදර යනවා කියලා කියනවා. අන්න ඒක මේ රටේ හැමතැනදීම අපේ රටේ පුරවැසියන්ට කරන්න පුළුවන් නම් අන්න එදාට මේ රට අපි කියන සිංගප්පූර බවට පරිවර්තනය වෙයි. එතෙන්ට තමයි අපි මේ අරගලය ගෙනියන්න ඕනේ. දේශපාලඥයෝ රාජ්‍ය ආයතන වෙනස් වෙද්දී මේ රටේ පුරවැසියන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. ඒ ආකල්ප වෙනස් වෙලා තරුණයෝ කණ්ඩායම් දේශපාලඥයන් ගෙවල් ළඟට ගිහිල්ලා ඉස්සරහට ඉන්න හොඳ නැහැ. දේශපාලඥයන්ගේ රැකියාව ඉල්ලගෙන දේශපාලඥයන්ට කියලා තමන්ගේ දරුවව ඉස්කෝලේට දාගන්න ගේ ඉස්සරහා ඉන්න හොඳ නැහැ. දේශපාලඥයන්ට කියලා අවසාන වශයෙන් රෝහලක ඇඳ ලබා ගන්න දේශපාලඥයන්ට කතා කරනවා. පොලිසිය වැඩක් කරගන්න දේශපාලඥයන්ට කතා කරනවා. රාජ්‍ය ආයතනික වැඩක් කරන්න දේශපාලඥයන්ට කතා කරනවා. කොටින්ම කිව්වොත් එහෙම ව්‍යාපාරයක් කරන්න බැංකුවේ ණය ලබා ගන්න දේශපාලඥයන්ට කතා. මෙන්න මේ සංස්කෘතිය වෙනස් කළා අපේ සිස්ටම් එක වෙනස් වෙද්දී අපේ රටේ පුරවැසිනුත් තමන්ගේ ආකල්ප වෙනස් කළා සුවන්ව නැගී සිල්ලා තමන්ගේ වැඩේ තමන් කළා ඒ ආදර්ශය ලබා දෙනු. විශේෂයෙන්ම අපේ රටේ තියෙන තවත් බරපතල ගැටලුවක් තමයි යැපුම් මානසිකත්වය. අපි මේ රාජ්‍ය සේවයේ රැකියා ඉල්ලන්නේ බහුතරයක් ඇයි අපිට විශ්‍රාම වැටුප හම්බ වෙනවා. රැකියා සුරක්ෂිතතාවය හම්බ වෙනවා. ඊටත් වැඩිය භයානකම දේ තමයි අපේ රටේ පුරවැසියෝ හිතනවා තරුණයෝ හිතනවා නිකන් ඉන්න පුළුවන් රාජ්‍ය සේවයට ගියහම කියලා. ඒ නිසා තමයි මේ වැඩියෙන් ඒ වගේ රාජ්‍ය සේවයේ රැකියා ඉල්ලන්නේ. අනිත් පැත්තෙන් සමෘද්ධිය අවශ්‍යයත් සමෘද්ධිය ලබා ගන්න නැති අය සමෘද්ධිය ලබා ගන්න. හැබැයි රටක් වෙන්න ඕනේ නිකන් කන්න දෙන තත්ත්වයටපත් කිරීම නෙමෙයි. අර මාළුවා දෙනවා වෙනකොට බිලිපිත්ත දෙනවා වගේ ඔවුන් නැගී සිටින පුළුවන් තත්ත්වයේ ආර්ථිකය නිර්මාණය කරන්න ඕනේ. හැබැයි සෑම දේශපාලන පක්ෂයක්ම කරන්නේ හරි අද තියෙන සමෘද්ධියට වැඩි සමෘද්ධියක් හෙට දෙනවා. ඊට පස්සේ ඊටත් වැඩි සමෘද්ධියක් දෙනවා. වැඩි ප්‍රමාණයකට දෙනවා. අවසානයේ රටේ මිනිස්සු හිඟන්නු කළා යම් කීයක් හරි හම්බ කරන මිනිස්සුන්ගේ බදු ප්‍රමාණය වැඩි කළා ඒ ටික අරන් නිකන් ඉන්න මිනිස්සුන්ට ලබා දෙනවා. මෙන්න මේ වගේ සමාජ ප්‍රතිශෝධනයක් අපි ඇති කරන්න ඕනේ. ඒ නිසා මේ රටේ ආර්ථික සංගායනාවක් කරන වගේ දේශපාලනික සංගායනකුත් අපි කරන්න ඕනේ. එහෙම කරොත් තමයි ඇත්තටම මේ අරගලයේ අරමුණු අපිට මේ මහ පොළොවේ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. දේශපාලන වෙනස් වීමක් නිවැරදි විදිහටම විය යුතුයි කියන කාරණාව අපි කවුරුත් පිළිගන්න තැනක ඉන්නකොට ආර්ථිකය කියන එක අද දවසේ අපි නහය ළඟටම ගිලිලා තියෙන තත්වයක තියෙන්නේ. පිරිසක් ගෙදර යවන්න සමහරු රටින් එලවන්න හෝ මේ කරන ක්‍රියාදාමයන් එක්ක හැබැයි මේ අපිට නැති උනායි කියන මුදල් ටික ගන්න ක්‍රමවේදයක් තියෙනවද නීතිඥවරයෙක් විදිහට ඔබතුමාට ඇති හොඳ මේ පිළිබඳව කියවීමක් කොහොමද අපෙන් හොරා
ගත්තා කියලා කියනවා, අපේ දේවල් ගත්තා කියලා කියනවා, රට මෙතෙන්ට වැටෙන මෙන්න මේ නිසා කියලා කියනවා. මේ සියලු දේවල් එක්ක එහෙමනම් අපිට නැතිවෙච්ච දේවල් ටික ගන්න ක්‍රමයක් තියෙනවද? මම හිතන්නේ මේකෙදී අපි ආකාර දෙකකදී වැඩ කරන්න ඕනේ. පළවෙනිම දේ තමයි මෙතනින් එහාට මේ දේවල් මේ ආකාරයෙන් ඕන විදිහේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් අද සිට හරි දේශපාලඥයන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට හෝ වෙනම කිසිම කෙනෙක්ට මේ රටේ තියෙන දේවල් අවභාවිතා කරලා මුදල් ලබා ගැනීම හෝ අයිතු ලාභ ලබා ගැනීම සඳහා තියෙන පරිසරය තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන් වහන්න ඕනේ. එතකොට ඉදිරියේදී මේ දේවල් වෙන්නේ. ඊට පස්සේ අතීතයේදී වෙච්ච දේවල් නැවත වතාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර කරන්න ඕනේ. ඒකෙදි විශේෂයෙන්ම ඔවුන්ගේ වත්කම් නියමාකාරය විගණනය කරන්න ඕනේ. ඒ වගේම ඔවුන් මීට පෙර වෙන වෙන තැන්වල කරපු දේවල් පිළිබඳව ඉතාමත් හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒ වගේම විදේශීය රටවල් වල මේ සම්පත් ගෙනහිල්ලා තැන්පත් කරලා තියෙනම් වෙනත් වත්කම් අරන් තියෙන ඒ සම්බන්ධ විගණනයක් කරන්න. ඒ සඳහා අවශ්‍ය වෙනම කොමිෂන් සභාවක් හෝ වෙනම කණ්ඩායමක් පත් කරලා ඒ සඳහා අවශ්‍ය නීති රීති සකස් කරලා ඒ අනුව පුළුල් විමර්ශනයක් කළා විශේෂ අධිකරණ පිහිටවලා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේ දේවල් සඳහා නියම සාධාරණතාවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක මම කිව්වා වගේ මුලින්ම ඉදිරියේදී වෙන දේ අපි නවත්තන්නත් ඕනේ. ඒ වගේම අතීතයේදී වෙච්ච හානි වලින් ඒ වලට අවශ්‍ය ප්‍රතිපූර්ණය කර ගැනීම සඳහාත් අපි අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. අපිට කරන්න හුඟක් දේවල් තියෙනවා රටක් විදිහට, ජනතාව විදිහට, පාලකයන් විදිහට වගේම මේ රටේ පාය ගහලා ඉන්න සියලු දෙනාටම වගකීමක් තියෙනවායි කියන කාරණාව අපි හැමෝගෙම හිතවල තියෙන්න ඕන. අද දවසේ හොඳ නැගී සිටීමක් තියෙනවා. තාරුණ්‍ය මේකට මූලිකත්වය ගැන තිබෙනවා, නායකත්වය ගැන තිබෙනවා. හැබැයි ඔය හැමතැනකම කියන වගේ මේ කියන දේවල් එක තැනකට කොටු වෙලා එහෙම නැත්නම් කාලයත් එක්ක දියාරු නොවි පවතින්න නම් අපි මොනවද කරන්න ඕන? මොකක්ද රටක් විදිහට, රටේ පුරවැසියන් විදිහට අපිට තියෙන වගකීම මොකක්ද? මම හිතන්නේ පුරවැසියෝ තියෙන විදියට අපිට තියෙන ප්‍රධානම වගකීම තමයි ඇත්තටම මේ රටට මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපි දැනුවත් වෙන්න ඕන. එහෙනම් මේ තත්වයෙන් බේරෙන්න, මේ තත්වයෙන් රට මුදවා ගැනීම සඳහා අපි මොකද්ද කරන්න ඕන කියලා දැනුවත් වෙන්න ඕන. ඒ වගේම මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්නවා වගේම ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම සක්‍රීය දායකත්වය අපි ලබා දෙන්න ඕන. ඒක පාරට බහැලා වෙන්න පුළුවන්, ඒක මුහුණු පොතේ වෙන්න පුළුවන්, ඒක තමන් වැඩ කරන තැන වෙන්න පුළුවන්, තමන් කරන ව්‍යාපාරයෙන් වෙන්න පුළුවන්, තමන් කරන වෘත්තියෙන් වෙන්න පුළුවන්. ඒ සෑම දෙයකින්ම මේ අරගලයට තමන්ට ලබා දිය හැකි සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ සියලු අරමුණු පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ඉටු කර ගැනීම සඳහා අපි මේ බලපෑම අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක යම් තැනකදී නැවතිය යුතුයි කියන මතයක මම නැහැ. ඒ අරමුණු සාක්ෂාත් වෙනකම් අපි මේ කියන සිස්ටම් එක වෙනස් වෙනකම්, මේ සිස්ටම් එක චේන්ජ් වෙනකම් අපි මේ අරගලයේ සිටිය යුතුයි. හැබැයි මේ අරගලය සෑම විටම සාමකාමී විය යුතුයි. නීතිඥ එරන්ද වැලියන්ගේ මහත්මයා සමග අපි අද දවසේ කතා බහ කරමින් ඉන්නේ. දැන් ඔබ නීතිඥවරයෙක්, අපිත් එක්ක නිරන්තරයෙන්ම ඔබේ ශේෂ්ත්‍රයේ ඉන්න අය මේ කතා බහට එකතු වෙනවා. ඔවුන්ගේ විවිධ අදහස් අපි දකිනවා. හැබැයි අපි දැක්ක පසුගිය කාල සීමාව තුළදී වෙන කාලවලදී කවදාවත් නොදැකපු වෙනම පිබිදීමක් ඔබේ ශේෂ්ත්‍රයේ පිරිසත් එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම තාරුණ්‍ය. හැබැයි ඒකටත් සමහරු අපි දැක්කා කියනවා මේ පුංචි පිරිසක් මේ අලුතෙන් ආපු පිරිසක් තමයි මෙතෙන්ට එකතු වෙලා ඉන්නේ. මෙන්න මේ වගේ කතා කියන වුණා. තාරුණ්‍ය ඉන්න කෙනෙක් විදිහට මොන වගේ අදහසක්ද ඔබේ වෘත්තීය පැත්තෙන් කියන්න තියෙන්නේ? මම හිතන්නේ වෘත්තීයෙන් නීතිඥවරයෙක් වීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ නීතිඥ සංගමයත් අපේ රටේ නීතිඥ ප්‍රජාවත් ඒ හැසිරෙච්ච ආකාරය පිළිබඳව මට තියෙන ඉමහත් ආඩම්බරයක්, ඉමහත් ගෞරවයක්. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපිට කළු කෝට්කාරයෝ කියලා තමයි සමහරක් වෙලාවට කියන්නේ. හැබැයි දැන් කියන්නේ කළු ඇඳගෙන සුදු ඇවිදින් කියලා. ඒ නිසා එවැනි තත්යකට පත් වෙන්න පුළුවන් විදිහට පසුගිය කාලය පුරාවට අපේ නීතිඥ සංගමයේ සභාපතිතුමා ඇතුළු නීතිඥවරු සියලු දෙනා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. උන් හැමදාම එහෙම තමයි. හැබැයි අපේ රටේ විශාල කාලයකින් පසුව තමයි මේ වගේ නීතිඥ සහායක් අවශ්‍ය වෙන තැනට මේ රටේ පත් වුනේ. මොකද මේ අරගලයත් එක්ක මේ පැවැත්වෙන විරෝධතා අනිත් සියලු දේවල් එක්ක රජය ඇතුළු ඒ රාජ්‍යාංශය මේව මර්ධනය කරන්න යද්දී නීතිඥ සහාය විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකෙදි මම හිතන්නේ නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු සමස්ත නීතිඥ ප්‍රජාවම ඉතාමත් අවංකව ස්වේච්ඡාවෙන් ඒ සඳහා මැදිහත් වුණා. ඒහි ප්‍රතිඵලයක් හැටියට තමයි අද වෙනකොටත් මේ රටේ සමස්ත පුරවැසියන්ට, තරුණයන්ට නිදහසේ අරගල කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.
ගෝල්ෆේස් පිට්ටනේ ගත්තත් ඊ අරලේගහ මන්දිර ඉදිරිපිට ගත්තත් මිරිහාන සිද්ධිය ගත්තා රඹුක්කන සිද්ධිය ගත්තා ලංකාපුර ඕනෑම සිද්ධියක් ගත්තා නීතිඥවරු රැයක් දවාලක් නැහැ ඔවුන්ගේ කෑමක් ගැන බලන්නේ නැහැ ඔවුන්ගේ නිින්දක් ගැන බලන්නේ නැහැ ඔවුන් වෙන කිසි දෙයක් බලන්නේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතේ මේ කාලේ සම්පූර්ණයෙන් ඕන අමතක කරලා තියෙනවා ඔවුන් හුදෙක්ම මේ අරගලය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම වෙනුවෙන් අධිකරණයේ ඉදිරියේදී ඉන් පිටතේදී කොන්දේසි විරහිතව පෙනී සිටිනවා ඒක තමයි මම හිතන්නේ මේ වෙනවිට අරගලයේ පුරවැසියන්ටත් තරුණයන්ටත් තියෙන ලොකුම හයිය ඒ නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා මේ රටේ නීතිඥ සංගමේ සභාපතිවරයා ප්‍රමුඛයි සමස්ත නීතිඥ ප්‍රජාවට තරුණයෙක් හැටියට මේ රටේ පුරවැසියෙක් හැටියට අපේ ගෞරවය පුද කරන්න මොකද ඒ හයිය තමයි මේකට වඩාත් ශක්තියක් බවට පත් වෙලා තියෙන්නේ. හොඳයි අපිට තිබෙන කාලයත් අවසන් වෙගෙන යන්නේ. ඒක නිසා මේ දවස මේ අවස්ථාව සියත අපි පක්ෂපාත ભેදකින් තොරව සියල්ලන්ටම වේදිකාවක් තනමින් අපි මැදමාවතේ ගමන් කරමින් බොහෝ දේවල් ජනතාවගේ පැත්තේ හිටකමින් ජනතාවට තිළින කරන්න උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී රට වෙනුවෙන් කියන තියෙන අවසන් කාරණාව තප්පර කිහිපයක් කරගෙන කිව්වොත්. අපේ රට පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යටත් කරගෙන හිටියා. ඊට පස්සේ ඊට පෙර කාලිංග මාර්ග චෝල වැනි විවිධ ආක්‍රමණ තිබ්බා. හැබැයි ඊට වැඩිය බරපතල ආක්‍රමණයක් තමයි මේ රාජපක්ෂවරු ඇතුළු දේශපාලන කණ්ඩායම අපේ රටට කරේ. ඒ නිසා ලංකා ඉතිහාසයේ අපි කවදාවත් දැකලා නැති ආකාරයේ පුරවැසි නැගිටීමක් තරුණ කණ්ඩායම් වල නැගිටීමක් අද අපිට දකින්න තියෙනවා. හැබැයි ඒ සියලු දෙනාට සාධාරණත්වයේ ඉටු කරන්නම් ඒ ඔවුන් බලාපොරොත්තු වෙන අරමුණු අපි නියමාකාරයෙන් ඉටු කරන්න ඕනේ. ඒ නිසා මම මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු මන්ත්‍රීවරුන්ට දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ තරුණයන්ගේ පුරවැසියන්ගේ අරමුණු විහිළුවට ලක් කරන්න එපා. ඒක එහෙමුණොත් එහෙම ඒක භයානක තැනකට යන්න පුළුවන්. ඒ නිසා මේක තමයි අපිට අපේ රට ඇත්තටම හදන්න පුළුවන්. අපේ රට ඇත්තටම වෙනස් කරන්න පුළුවන්. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් අවස්ථාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා සියලු දෙනාම එකතු වෙලා ඒ අරමුණ වෙනුවෙන් කටයුතු කරමු කියලා මම ඉල්ලා සිටිනවා. ස්තුතියි ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා නිතිච රන්ද වැලියන්ගේ අද දවසේ සියත පාත්තරෙන් පස්සේ සියත පිළිසඳරත් එක්ක අපිත් එක්ක මේ විදිහට අත්වල බඳගත්තේ අපි ආයි දවසක මුණ ගැහුවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එබනම් හිතවතුනි අපි අදට ඔබෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ යලිත් හෙට උදෑසන සියත පත්තරයේ සමග ඒ වගේම සියත පිළිසඳර සමගින් අපි ඔබ මුණ ගැහෙන්න සූදානම්. හැමෝටම ජයග්‍රාහී වූ දිනයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.